समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता साधु साधु साधु। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु साधु साधु। खतमाच भिक्खवे सम्मा वाचार्या अनासवा लोकोत्तरमग्गंगा याको भिक्खवे आर्य चित्तस्स अनासव चित्तस्स आर्यमग्गं समंगिनो आर्यमग्गं भावयतो चतुहि वची दुच्चरिते हि आरति विरति पटि विरति वेरमणीति। साधु साधु साधु। දස්විල් මාතාවනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගන්නේ කොහොමද කියන පිළිවෙත ਵਿਚාරලා ඒ අනුව මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සූපපත් කරගෙන මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදහස පෙරදරි කරගෙන තමයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ පස්වෙනි ධර්ම දේශනාව විදිහට සිද්ධ කරන අද දිනේ සිද්ධ කරන ධර්ම දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ යහපත් වචනය කියන සම්මා වාචා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් දකින්න අවශ්‍ය කරන අතුලාන්ත වර්ධනය කොහොමද සිද්ධ කරගත යුත්තේ කොපමණකින් සිද්ධ කරගත යුතුද කියලා සාකච්ඡා කරන්න. ඉස්සෙල්ලාම අපි මේ ධර්ම දේශනා මාලාවේදී කලින්ම අපි දැනගෙන ඉන්න උත්සාහ කරන්නේ නිවන් දකින්නවා කියලා අපි හැමදාම කතා කරනවා ප්‍රාර්ථනා කරනවා බොහෝ පින් සිද්ධ කරගෙන අපි හැම වෙලේම බෞද්ධ විදියට මම නිවන් දකින්න ඕන කියලා කියනවා. නමුත් ප්‍රායෝගිකව මොකද්ද කරන්න ඕනේ කියලා සාකච්ඡා කරගන්නවත් අඩුයි ඒක භාවිතා කරනවත් අඩුයි. නිවන් දකින්නේ කවදා හරි අපේ සිතෙන්ම ඇතිවෙන සිතුවිල්ලකින්. ඒක අවබෝධ වෙන්නේ හිතටමයි. ලෝකයේ තියෙන ඇත්ත తත්වය මොකක්ද කියලා හරියටම අවබෝධ වුණොත් ආය ලෝකෙට ඇලීමක්, කැටීමක්, මුලා වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒක අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ අපේ චිත්තසංතානවල මේ එක එක පුද්ගලයෝ කෙරෙහි එක එක දේවල් කෙරෙහි කැටියෙන් කියනවා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කෙරෙහි තියෙන ඇලීමේ ගතිය. හිතේ නැගෙන ධර්මයන් ආදරය ආදී ධර්මයන් කෙරෙහි තියෙන ඇලීමේ ගතිය. ඒවා නැතුව ඉන්න බැරි ගතිය. මොනතරම් දුක් ලැබුණත් මොනතරම් දුක්ඛිත දේවල් ලැබුණත් ලැබෙන අර පුංචි පුංචි සැපය ගැනම කල්පනා කරලා ඒ දුක් විඳ දරාගෙන අපේ හිත අපිට කියනවා මේකමයි සැපය කියලා. අන්නේ අපේ චිත්තසංතානය අපිට සඳහන් කරන මේකමයි සැපය කියලා සඳහන් කරන ස්වභාවය හින්දා මුලාවටපත් වෙලා ඉන්න අපි බොහෝ දුක් තියෙන දේවල්ම සැප කොට සලකනවා. ඒක හින්දා මේකෙන් අත මිදෙන්න අපි ගන්න උත්සාහයේදී ඒ තල්ලුව ඒ අතහැරීම සිද්ධ වෙන්න ඕනේ තමන්ගේ හිතෙන්ම නැගෙන වේගවත් බලයකින්මයි. චිත්ත වේගයකින්මයි. ඒක වෙන කොහෙවත් උපදින එකක් නෙවෙයි. ලෝකය අතහැරෙන්නේ තමන්ගේ සිතට. මෙවැනි
අතහැරීමක් සිද්ධ කරගන්න ඇත්ත తත්වය තේරුම් ගන්න අපේ හිත බොහොම සාන්ත බොහොම සුවදායක එක ආරම්මණයක නවතින ස්වභාවයකටපත් වෙන්න ඕනේ. අන්න ඒ தත්වයට කියනවා මාර්ග සමාධිය කියලා. මාර්ග සමාධිය කියලා කියන මේ தත්වය අපි පළවෙනි නිවන් මාර්ග පළවෙනි ධර්ම දේශනාවේදී ඉඳලම සාකච්ඡා කරමින් ඉන්නවා. හිතක ඇති වෙන සිතුවිල්ලකට බොහෝ දේවල් හේතු වෙලයි ඒ සිතුවිල්ල ඇති වෙන්නේ. අපේ සිතේ ඇති වෙන ඕනම සිතුවිල්ලක් අකුසලයක් වුණත් බොහෝ දේවල් හේතු වෙලා එකතු වෙලයි ඇති වෙන්නේ. සෝපනීසෝ සපරික්කාරෝ කියලා ධර්මයේ සඳහන් කරලා තියෙන එක. යම් යම් හේතු අනුව අතීත දේවල් වල එකතුවක් අපි දන්නවා. තරහ වුණත් තරහක් යනකොට වුණත් ආදරයක් ඇති වෙනකොට ඒක දවසින් දවස එකතු වෙන ගතියක්. පරණ ඇති වෙච්ච සිතුවිලි එකතු වෙන ගතියක් මෙතන තියෙනවා කියලා අපිට තේරෙනවා. ඒ වගේ මේ අපි ඇති කරගත යුතුව තියෙන මාර්ග සමාධියටත් අංග 7ක්ම තියෙනවා. ඒ අංග 7 කියලා කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති කියන අංග 7ෙන්ම සමානාගත වූ සමාධිය තමයි ඒ අංග 7ම ඇති වෙච්ච සමාධිය තමයි මාර්ග සමාධිය කියලා කියන්නේ. එතකොට ඒ වගේ චිත්ත ඒකාග්‍රතාවයක් සහිත අංග 8ම එකතු වුණ සිතක් පහළ වුණොත් යම් විදිහකින් අපේ චිත්තසංතානේ එදාට අපිට ජීවිතේ පළවෙනි වතාවට නිවන් මාර්ග සිතක් නැත්නම් සෝවාන් මාර්ග හිත පහළ වෙනවා. ඒක පහළ වුණොත් ආය කවදාකවත් අපි සතර අපාය උපදින්නේ නැහැ. ඉතින් ඒ සඳහා අපි හරියට වැඩ කරන්න ඕනේ. නිකන් ඉඳලා බෑ. ඒ සිත උපදවා ගන්න කයෙන් මොන හරි ප්‍රයෝජනවත් වැඩක් කරන්න නම් හරියට කය වෙහෙසලා වැඩ කරන්න එපා. ඒ වගේ මේ සෝවාන් මාර්ග සිත උපදවා ගන්නත් අපිට කරන්න වැඩ වගේක් තියෙනවා. නොකරන්න වැඩ වගේකුත් තියෙනවා. යන්නේ කරන්න ඕන වැඩ අතරේ තියෙන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී ඉතිරි අංග 7 අපේ හිතෙන් උපදවා ගන්නටයි. ඒ උපදවාගත යුතු අංග 7 ඉහළම තලයක තියෙන සිතුවිලි. සම්මා දිට්ඨි කියන එක අනාශ්‍රව වූ පුණ්‍ය භාගිය නොවිච්ච උපදීපාක රහිත තත්ත්වයටපත් කරගන්න ඕනේ. මේ පිළිබඳව අපි සාකච්ඡා කරා බොහෝ වශයෙන්. පසුගිය ධර්ම දේශනාවලදී සම්මා දිට්ඨිය මොනතරම් ඉහළ තලයකටපත් වෙන්න ඕනේද නිවන් දකින්න නම් කියලා. සම්මා සංකප්පය තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණා කියන தത്വෙට වර්ධනය වෙන්න ඕන. මෛත්‍රිය වර්ධනය වෙන්න ඕන. නෙක්ඛම්ම සංකල්පය වර්ධනය වෙන්න ඕනේ. අන්න ඒවා ඒ ඉහළම තලයකට වර්ධනය වීමෙන් තමයි ඒක අනාශ්‍රව වූ ආර්ය වූ මාර්ගාංග වූ සම්මා සංකප්පේ බවට පත් වෙන්නේ. අන්න අපේ හිතේම ඇතිවෙන ඒ යහපත් සිතුවිල්ල ක්‍රමානුකූලව වර්ධනය වෙලා මොකද්ද යහපත් සංකල්පනාව, මෛත්‍රී සංකල්පනාව, නෙක්ඛම්ම සංකල්පනාව, පංචකාම සම්පත්තියෙන් අයින් වීමේ සංකල්පනාව. බලන්න අපිට කොච්චර අඩුද කියලා සමහර වෙලාවට නේද? දුවා දරුවෝ කියන්නේ මොන සංකල්පද? දුවා දරුවන්ට තියෙන ආදරය, දැකීමේ කැමැත්ත, නැවත දැකීමේ කැමැත්ත කියන්නේ මොන සංකල්පනාවද? මිත්‍යා සංකල්පනාවට මේක නෙක්ඛම්ම නෙවෙයි, කාම සංකල්පනාව. එතකොට කාත් එක්ක හරි ඇති වෙන පුංචි තරහක් ඇතුලෙන් ඇති වෙන තරහක් ඇති වෙනවා. පුපුරු ගහන ගතියක් එනවා. රවන්න හිතෙන ගතියක් එනවා. බනින්න හිතෙන ගතියක් එනවා. ඒවා මොන සංකල්පනාද? ව්‍යාපාද සංකල්පනා. ඒවා නිවනට බොහෝ වශයෙන් බාධා වෙන ඒවා. ගහන්න ඕනේ, බනින්න ඕනේ, රිදවන්න ඕනේ, හිංසා කරන්න ඕනේ කියන සංකල්පනා එනවා. ලෝකයේ අය මොන තරම් මට බැන්නත් මොන දේවල් කරත් මම කිසිවෙකු රිද්දන්නේ නැහැ කියලා නිශ්චල වෙන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඒ තමයි නිවැරදි සංකල්පනාවෙන් කටයුතු කරන අය. එතකොට ඒක කොච්චර එහාට වර්ධනය වෙන්න ඕන කියනවා නම් එක මොහොතක චිත්ත ඒකාග්‍රතාවයක් දක්වා හිතේ චේතසෝ අබිනිරෝපණ හිතෙහි වෙන කිසිදු සිතුවිල්ලක් නැතුව සම්බාධ සහ රහිතවම බාධකයන් බිඳගෙනම කිසිම වෙනසක් නැතුව ලෝෙහි හැමදෙනා කෙරෙහි එකම මෛත්‍රී සිතක් හිතෙහි නැගෙන්න ඕනේ. එක දිගට නැගී තියෙන්න ඕනේ. අන්න ඒ මට්ටමට එන්න ඕනේ.
නැත්තම් නිවන් දකින්න අවශ්‍ය කරන සිතුවිල්ල පහළ වෙන්නේ නැහැ. ඉතින් මේවා කරන්න බැරි දේවල් නෙමෙයි පින්නොත්නි, මේවා කරන්න පුළුවන් දේවල්. ඒ සඳහා අපි කරුණු කාරණා දැනගෙන අකණ්ඩව පුහුණු කරන්න ඕනේ. මේ මූලික ධර්ම දේශනා කීපයේදී අපි බලාපොරොත්තු වෙන්නේ මෙහි ඉහළ තලය මෙන්න මෙතෙන්ටයි මගේ හිතපත් කරගන්න ඕනේ කියන එක සාකච්ඡා කරනකොට අපිට ඔන්න අරමුණක් තියෙනවා මම මෙන්න මේ ගානට මගේ හිත වර්ධනය කරගන්න ඕනේ කියලා. ආන්ගේ අරමුණට ළඟා වෙන්න මොකද්ද මම කරන්න ඕනේ කියලා ඊට පස්සේ අපි සීලයෙන් ඇති කරගන්න පිරිසුදුභාවය, සමාධියෙන් ඇති කරගන්න පිරිසුදුභාවය ආදී වශයෙන් ඒ විසුද්ධි හිත පිරිසුදු කරගන්න ආකාරය ප්‍රායෝගිකව කොහොමද කියලා ක්‍රමානුකූලව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දේශනා මාලාවේදී. ඉතින් අද අපි සූදානම් වෙන්නේ සම්මා වාචා කියන මාර්ගාංගය කොපමණකින් වර්ධනය කරගන්න ඕනද කියලා කෙටි විස්තරයක් සිදු කරගන්න. නමුත් හැබැයි එය පසුව තව බොහෝ වශයෙන් සාකච්ඡා කරනවා. නමුත් මම කොතෙන්ට මේක හදාගන්න ඕනද කියලා අපිට ඉලක්කයක් තියාගන්න පුළුවන්. එතකොට මම මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ කියලා. මොකද තිරසංගත සත්වයන්ටත් හරි ලේසි අනිත් අයව රිදවන්න නේද? බල්ලෙක් ගත්තොත් එහෙම එයාට හයියෙන් පුරන්න පුළුවන්. නේද? ඒවා තිරසංගත සත්තුන්ගේ තර පුරනවා කියන්නේ නිකන් මේ තරහෙන්නේ කරන්නේ නේද? ඒ වගේ මොකද එයා පුරන්නේ? බල්ලා පුරන්නේ තමන්ගේ කොටස උදුරගනි කියලා බයට. නේද? ගෙදරට එන අනිත් බල්ලන්ට හරි නේද? වෙන කෙනෙකුට හරි පුරන්නේ මගේ ස්වාමියාගේ කොටස හෝ මගේ කොටස මේ එන කට්ටිය උදුරගනි. එහෙනම් පංචකාම සම්පත්තියේ තියෙනා වූ අධික ලෝභයෙන් හින්දා තමයි මේ බුරන්න වෙන්නේ. එතකොට තරහ වෙන්න දෙයක් නැහැ. ඉතින් අපිනේ කවුරුවත් නේද? අපිත් බුරනවන වෙලාවකට. අපිත් මොකද මේ අනිත් අයට බුරන්නේ? ඒකත් ඉතින් ඒකම තමයි මගේ දේවල් නැති වෙයි කියලා. ලෝකය අතහරින්න බැරි හින්දා, ලෝකය අතහැරෙන්නේ නැති හින්දා බුරන්න වෙලා තියෙනවද නැද්ද? එහෙනම් මිත්‍යා වාචා. මේකේ පළවෙනිම දේ තමයි මේකටත් මූලික වෙන්නේ සම්මා දිට්ඨියයි කියලා මහා චත්තාරීස සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඉස්සෙල්ලාම කෙනෙක් දැනගන්න ඕනේ මේ සාන්ත ගතියයි මේ බිරිල්ලයි කියලා හොඳට දැනගන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක්ගේ సంతානයේ අපේ මානසිකාරයේ අපිට හඳුන්වලා දෙනවා නම් අපේ හිතට මොකද්ද? මේක වැරදි වචනය, මෙන්න මේක නිවැරදි වචනය කියලා අපේ හිතම අපිට පණිවිඩය දෙන්න ඕනේ. හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ. අපේ හිත දැනගන්නවා නම්, අපේ හිත හඳුනා ගන්නවා නම් යම් කිසි වෙලාවක මේකයි මිත්‍යා වාචා, මේකයි සම්මා වාචා කියලා අපේ හිතම හඳුනා ගන්නවා නම් අන්න එපමණකින් අපි සම්මා දිට්ඨික වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. හරිද? එයා යහපත් දෘෂ්ටියක් තියෙනවා. ඒ කියන්නේ එයා දන්නවා. අපේ බොහෝ දෙනා දන්නේ නැහැ පින්නත්නි. යහපත් වචන විදිහට කතා කරනවා නේද? දැන් අර කියන්නේ ඔය එන්නේ පත්තිනි අම්මා වාගේ කියලා. අන්න බලන්න. ඔය එන්නේ පත්තිනි අම්මා කියන්නේ නරක වචනයක්ද? නෑ. ඔය එන්නේ පත්තිනි අම්මා වාගේ කියලා ඇහෙන්නම කියනවා. ඉතින් නරක වචනයක්ද? වචනේ නම් නරක නෑ. හැබැයි ඒක අනුන්ගේ හිත රිදවන වචනයක්ද නැද්ද? නේද? අන්න කාට හරි වැරදිච්ච කෙනෙක්ගේ හිත රිදවන වචනයක්. ඒකේ චේතනාවක් තියෙනවා, රිදවීමේ චේතනාවක්. අන්න ඒ චේතනාව ඇතුලෙන් එන චේතනාවක්. මෙයාට මම රිද්දන්න ඕනේ කියලා. ඒක ඇතුලෙන් එන බලයක් අපේ හිතේ. ඒක වැටෙන්නේ එතකොට මොන වචන වලටද? කෙනෙක් කියයි මම නරක වචන කිව්වේ නෑ. හරිද? නමුත් ඒක වැටෙන්නේ මොන වචන කොටටද? පරුස වචන කොටටයි. කෙනෙක් අසභ්‍ය වචනයකින් කෙනෙකුට ආදරයෙන් කතා කරන්න ඕන නම් බැයිද? නේද? සමහරවිට අපේ ගමේ අපි දැන් කියන වෙලාවකට තමුසේ කියන වචනය නේද? හිත පරුස විදිහටත් පාවිච්චි කරනවා. තමුසේ කියන වචනය ආදරයටත් පාවිච්චි කරනවා. කෙනෙකුගේ හිත දිනා ගන්නත් නේද? කියලා යහපත් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම තියෙන්න ඕනේ මොකද්ද? ඇතුලෙන් නැගෙන චේතනාවයි. ලෝකයේ ධ්‍යාන අපුරු බැලුම් දාගෙන හැම වෙලේම ලෝකේ ඉන්න මිනිස්සුන් පුපුරු ගස්සනවා වාගේ නේද? එහෙම නැතුව කවදා හරි දවසක මගේ මේ කටෙන් පිට වෙන වචනය තවත් කෙනෙකුට සහනයක් වෙන්නම හැම වෙලේම පිට කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් මොනතරම් වටිනවද? ඒක ලෝකයේ ඇති කරගත යුතු මහා දක්ෂකමක්. මම ඒකයි කිව්වේ බුරා පාණ්ඩ බල්ලන්ටත් පුළුවන් නේද? නමුත් සාන්ත වෙන්න හැමෝටම බෑ.
ලෝකය කැළඹෙනකොට තමන් සාන්තව ඉන්නවා කියන එක හරියට යුද්ධයකින් ජය ගන්නවා වගේ වැඩක්. ඒ එතෙන්ටපත් නොවි අපි නිවන් දකින්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ මොනවාද මිත්‍යා වාචා මොනවාද සම්මා වාචා කියලා. මොනවාද මිත්‍යා වාචා කියලා කියන්නේ? මුසාවාද කියන්නේ වැරදි වචන. පරුසා වාචා කියන්නේ වැරදි වචන. පිසුනා වාචා කියන මෙතනින් අහලා අතෙන්ට කියන කේලම වැරදි වචන. එතකොට සම්ප්‍රප්පලාපා කියන්නේ හිස් වචන කියන ඒවා වැරදි වචන. මුසාවාදා කියලා කියන්නේ මොනවද? අනිත් අයව රැවටීමේ අදහසින් කියන්නා වූ අපි කියන්නේ බොරු බේගල්ලද බානවා කියලා. නේද? ඉතින් කාගේ හරි යහපත සඳහා මම බොරු කිව්වාය කියලා කියන්නේ බැඳීමක් තිබ්බ හින්දායි කියලා තියෙනවා. ඒත් හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියන්නේ මොකද? හොරාගේ අම්මා පුළුවන් වුණොත් ඒ හොරාව නිදහස් කරලා එහා ගෙදර ළමයාව අල්ලා දෙන්නයි බලන්නේ. අම්මා නම් කියයි නෑ නෑ මම පුතාගේ හොඳටයි කිව්වේ නැත්තේ කියලා. නමුත් වෙන කෙනෙක් අහු වෙනවා ඒකට. ඒක සත්‍යවාදීව කටයුතු කරන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් බලන්න පින්නත්නි අපේ හිත හැම වෙලේම අපිට පණිවිඩයක් දෙන්න ඕනේ. නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඇත්තටම නිවන් දකින්න ඕන නම් දුක් විඳිනවා කියලා දැනෙනවා නම් දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා තේරෙනවා නම් පැහැදිලිවම නිවන් දකින්න ඕන නම් තමන්ගේ අතුලාන්ත හැඟීමක් එන විදිහට හිත හදා ගන්න ඕනේ මෙනෙහි කරලා. බොරු කීමේ ආදීනව බොරු නොකීමේ ආනිසංස මෙනෙහි කරන්න ඕන හොඳට. තමන්ගේ හිතෙන්ම පණිවිඩයක් එන්න ඕනේ මම සත්‍යවාදීව ජීවත් වෙනවා. සත්‍යවාදී බව මගේ ජීවිත කාරණාවක් මොනම තත්වයක් යටතේවක්වත් මං තවත් කෙනෙක් මුලා කරවන්නට බොරුවක් කියන්නේ නෑ කියලා තමන්ගේ පැත්තෙන් සංවර වෙන්න ඕනේ. ඊළඟට සත්‍යයෙන් සත්‍ය ගලපා කියන කෙනෙක් බවට වෙන්න සත්‍යවාදී බව විතරනේ සත්‍ය සංදි තේතෝ පච්චයිකෝ හරි පිහිටි වචන ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. හරි මුසාවාදාවෙන් බේරෙන්න ඕනේ විතරක් නෙවෙයි පිහිටි වචන කෙනෙක්. එයා කිව්වොත් කිව්වමයි කියලා කවුරුත් දන්නවා. සත්‍යයෙන් සත්‍ය ගලපා කියන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඕනෑ දෙයක් වුණද මම මගේ මේ ජීවිතය කවදාකවත් බොරුවකින් තවත් කෙනෙකුට රවට්ටන්න කටයුතු කරන්නේ ඕන දෙයක් වුණද මගේ අතපය ගලවිලා ගියද මගේ බෙල්ල ගලවිලා ගියද මට ඕනෑ දෙයක් නැති වුණද මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට පටහැනිව ජීවත් වෙන්නේ නැහැ කියලා තමන්ට අධික වීරයක් අධික ශක්තියක් ඇතුව බොරුවෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. මේක විශාල අතහැරීමක්. අන්න බොරුවෙන් බොරුව ගලපා කියන්න වෙනවා. එක බොරුවක් කිව්වොත් මොකද වෙන්නේ? නේද? ඕවා ගලපන්න හොඳට දන්නවා. බොරුවෙන් බොරුව ගලපනවා, එතෙන්ට ගලපනවා, මෙතෙන්ට ගලපනවා, රත් වෙනවා, දැවෙනවා, පිච්චෙනවා. හරිය අමාරුයි එතකොට. නමුත් සත්‍යයෙන් සත්‍ය ගලපා ජීවත් වෙන කෙනා උතුම් කෙනෙක් බවට පත් වෙන දෙවියන්ගේ පවා ඇල්ම බැල්ම වැටෙන ලෝකේ ඉන්න තැනක ඒ ඉන්න කෙනාට මහා ඒ ආවට පරිසරයට පවා සාන්තියක් උදා වෙන කෙනෙක් බවට පත් වෙනවා. දුර්ලභ කෙනෙක් වෙනවා. අපිට ලැබිච්ච මනුස්ස ජීවිතය දුර්ලභ ජීවිතයක් කරගත්තොත් හොඳ නැද්ද? සමහර අය ගණන් ගන්න නැහැ පින්නත්. සමහර අය හිතනවා අයියෝ ඔක පොඩි වැරද්දන්නේ කියලා. පොඩි වැරද්දන්නේ කීකේ ජීවත් වෙලා හාව වෙලා මීය වෙලා ඉබ්බ වෙලා කුකුල වෙලා නරි වෙලා ආන් උපදිනවා. නේද? මේවට ලොකු ගෞරවයක් දෙන්න ඕනේ අපි. බොරුව කියන එකෙන් අයින් වෙන්න ගෞරවයක් දෙන්න. ඇයි අපිට කතා කරන්න බැරි? ඇයි අපිට පුංචි තැන පවා ඇත්ත කියන්න බැරි? නේද? බොරුවක් කියන්නේම අනුන්ගේ තියෙන හිතවත්කම් නැති වෙයි කියලා බයටත් බොරු කියනවා. Tamanට තියෙන தত্ত্বය නැති වෙයි කියලා බයටත් බොරු කියනවා. මොකද්ද தত্ত্বය කියන්නේ? සක්කාය දිට්ඨි ගුලියක් ඒ සක්කාය දිට්ඨිය රැක ගන්න හදන්නේ. මගේ தত্ত্বය නැති වෙයි කියලා බොරු කී තත්ත්වය ආරක්ෂා කරන්න හදන කෙනා නිවන් දකින්නෙම නැහැ. හරිද? ලෝකයට විවෘත වෙමු. මගේ මේ ජීවිතය එහා පැත්තේ ජීවිතත් එක්ක වෙන් කරලා හංගලා තියාගන්න ඕනේ නැහැ. එහා පැත්තේ මෙහා පැත්ත අතර ලොකු පරතරයක් තියාගන්න ඕනේ නැහැ. මේ හිර කරන් ඉන්න, තද කරගෙන ඉන්න අන්නේ මමත්වය අයින් කරන්න ලොකු හේතුවක් වෙනවා අපේ පින්නත් නේ. අපි සත්‍යවාදීව ජීවත් වෙන්න පටන් ගත්තොත් මොකද්ද මමත්වයේ හින්දා බොරු කියනවා හරියට නේද?
මගේ தত্ত্বය, මගේ ආත්ම ගෞරවය, ආත්මීය හැඟීම හින්දා ආත්ම ගෞරවය නේද? මගේ ආත්ම ගෞරවය, අපේ දරුවන්ගේ ආත්ම ගෞරවය, අපේ પરම්පරාව කියලා ඔක්කොම අල්ලන් ඉන්නේ. ඒ අල්ලන් ඉන්න හින්දා ඒ අල්ලන් ඉන්න තමන් හිතාගෙන ඉන්න කොටස් වලට අසාධාරණයක් සිද්ධ වේවයි බයෙන් බොරු කියනවද නැද්ද? ඉතින් මේවා ඔක්කොම අතහැරෙනවා. එහෙනම් ජීවිතේ ලෝකය අතහරින්න පුරුදු කරන කෙනා ඕනෑ දෙයක් වුණ දෙන් මහ පොළොව බලාගෙන ගිය දෙන් මම නම් බොරුවක් කියන්නේ නෑ. හෙනගෙඩි මගේ ඔළුවට අත වැටුණ දෙන් මම බොරු කියන්නේ නෑ කියලා දැඩි වීරයකින් බොරුවෙන් අයින් වෙන්න කටයුතු කරන්න ඕනේ. ආන් එහෙම කරන කෙනෙකුට ප්‍රතිලාභ වගේක් ලැබෙනවා. හරිද? අපිට බොරු කියන්න ඇලීමක් තියෙනවා. අපිට බොරුවෙන් අපේ හිත බොරුවෙන් වෙන් කරගන්න බැරිකම තියෙනවා. ඒක අපේ අතුලාන්තයට දැනෙන්න ඕනේ. ඒක හිත ඇතුලේ තියෙන වේගයක්, බලවේගයක්. අන්න ඒ බලවේගයෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න පුරුදු වෙනවා ටික ටික. ආරති, විරති, පටිවිරති වේරමණී. ඉස්සෙල්ලා වේරමණී තිබුණේ. ආන්ගේ වේරමණී කියන තැන තිබුණේ ශාස්ත්‍රව වූ ආශ්‍රව සහිත, උපදි විපාක සහිත, පුණ්‍ය භාගීය සම්මා වාචාවයි. ඒක පින් සිද්ධ වෙන එකක්. ඒක සංසාර ගමනේ හොඳ තත්වයකට පත් වෙන එකක්. සමහර විට සංසාර ගමනේ හොඳ තත්වයකට පත් වෙන රජ කෙනෙක් වෙලා ඉපදුනා. හැබැයි නැවත නැවත දුකට වැටෙනවද නැද්ද? එතකොට මගේ බලාපොරොත්තුව තියෙන්න ඕන මම බොරු කියන්නේ නැතුව ජීවත් වෙන්නේ සංසාර ජීවිතයේ සුවපත් භාවයට පත් කරගෙන සැප විඳින්නට නෙවෙයි. මගේ මේ බොරු නොකිය ජීවත් වීමේ ප්‍රතිපත්තිය දිගින් දිගට අරගෙන යෑමෙන් කවදා හරි මට වචී දුස්චරිතයන්ගෙන් එකක් වෙන මේ බොරු කීමෙන් මගේ හිත ගලවා ගන්න පුළුවන්. බොරු කීමේ කැමැත්ත නැති කරගන්න පුළුවන්. බොරු කීමෙන් වෙන් වෙන්න පුළුවන්. බොරු කීමෙන් සම්පූර්ණයෙන් වෙන් වෙන්න පුළුවන් කවදාද? ඒ කියන්නේ හිතට බොරුවක් කීමේ අවශ්‍යතාවයක්වත් නැහැ. තමන්ගේ හිත තමන්ව බොරුවට පොළඹවන්නේ නැහැ. ඇලීමක්වත් නැහැ බොරුවක් කීම සඳහා. ආරති, විරති, පටිවිරති, වේරමණී කියන හතරම එකතු වෙලා ඇලීම් මාත්‍රයක්වත් නැත්තම් බොරුවක් කීම සඳහා අන්න ඒ தත්ත්වයට තමන්ගේ හිත සම්මා වාචා කියන தත්ත්වයටපත් වුනහම ඒක තමයි මාර්ගාංගයක් බවට පත් වෙන්නේ. කවදා හරි නිවන් දකින්න නම් ඔන්න ඒ தත්ත්වයටපත් වෙන්න ඕනේ. ඒ කියන්නේ බොරුවක් අර තද කරගෙන හිර කරගෙන බොරු කියන්නේ නැතුව ඉන්නව නෙවෙයි එතකොට. නේද? අපි හිතමුකෝ අපි කැමති කෑමක් දැක්කා කියලා. ඔන්න හිතේ ඇල්මක් තියෙනවා. තියාගෙන ඉන්න මං කන්නේ කියලා. කැමතිත් නැති අකමැතිත් නැති කෑමක් දැක්කා කියන්නකො. ඉතින් ඔහේ තියෙනවා නේද? වතුර විදුරක් දැක්කා කියන්නකො. තිබහ නැති වෙලාවක වතුර විදුරක් දැක්කහම ඉතින් ඒ ගැන කිසිම අවශ්‍යතාවයක් නැහැ. අන්න ඒ වගේ හිත නිදහස් වෙලා ඒක දැක්කට ඒ වගේ බොරුවෙන් හිත නිදහස් වෙන මට්ටමකටපත් වෙන්න ඕනේ. මාර්ගාංගයක් බවට පත් වෙන්න නම් බොරුවෙන් විතරක් නෙවෙයි අනිත් කාරණා මොනවද? පරුසා වාචා. ඉතින් බලන්න ලෝකය අතහරින්න දැම්ම පටන් ගන්න ඕනේ. ලෝකය අතහරින්න ගෙදර තියෙන බඩු ටිකක් උරේකට දාගෙන භාවනා මධ්‍යස්ථානයකටම යන්න අවශ්‍යද? නෑ ඒක ලොකු දෙයක්. එහෙම යන්න ඕනි සැරෙන් සැරේ ගිහිලා තමන්ගේ භාවනා වර්ධනය කර ගන්න ඕනේ. නමුත් මේ මූලික පියවරක් විදිහට අපි ඉස්සෙල්ලාම ගෙදරදීම අතහරින්න ඕන දේවල් අතහරින්න ඕනේ. ගෙදර අයත් එක්ක ජීවත් වෙනකොට මොකද වෙන්නේ? පරුස පිට වෙනවද නැද්ද? පරුස පිට වෙන ගතිය තියෙනවද නැද්ද? මේ සමාජයත් එක්ක ජීවත් වෙනකොට පරුස ගතිය පිට වෙන ගතියක් තියෙනවද නැද්ද? ඒක කාගේ වැරද්දද? අන්කෙනා මට රැව්වාය, අන්කෙනා මම නුරුස්නා දේවල් කළාය කියලා මට පරුස වෙන ගතියක් තියෙනවා. මාව පරුස වෙන ගතියක් තියෙනවා. ඒක කාගේ වැරද්දක්ද? හුලං වමනකොට කුණු ගොඩ ඇවිස්සෙනවා. කරන්න දෙයක් නැහැ. අත කතා කරගන්න වෙනවා. බලාපොරොත්තු නිවන් දකින්නේ නේද? හුලං වමනකොට කුණු ගොඩ ඇවිස්සෙනවා. ගලක් තියෙනවා ඇවිස්සෙන්නෙම නැහැ. නේද? එතකොට වැරද්ද කවුරු හරි කියනවා නම් හුලඟේමයි වැරද්ද කියලා. පිටින් එන එක නෙවෙයි වැරද්ද. ඇවිස්සෙන විදිහට හිටපු එකේ වැරද්ද. නේද? එන හැම වෙලේම අපි හිතන්න ඕනේ අහවලාමට පරස වුණා ඒකින්ද මමත් පරස වුණා කියලා කියනවා නම්
කොයි වගේද? නේද? අර ගමේ කතාවටම යන්නකෝ. ඒක හරිය හොඳ කතාවක්. බල්ලෙක් බුරාගෙන ආවා. මම මොකද කරන්නේ? එයාට තේරෙන විදිහට දඬුවම් දෙන්න නම් මමත් බුරන්න ඕනේ කියලා බුරන්න ගත්තොත් ඒක හරියන්නේ නැහැ. එයාව එලවන්නේ මම බුරලද? බල්ලා බුරාගෙන ආපු හින්දා මම එයාව එලවන්න ඕනේ බුරලද? නෑ මම වෙන ක්‍රමයක් පාවිච්චි කරන්නේ. ඒක මට නේද? මගේ ජීවිතයට ගැළපෙන ක්‍රමය තමයි මම ගලක් අරගෙන හරි කෝටුවක් අරගෙන හරි නේද? එයාව බය කරනවා. නැතු එයා බිරුවා කියලා මම බුරන්නේ නෑ. ඒ වගේ ආර්ය විනයෙහි හික්මෙන බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල හික්මෙන අය අර නොහික්මෙන අයගේ ගොඩට වැටෙන්නේ නැහැ. කවුරු හරි පරස වචන කිව්වා කියලා තමනුත් පරස වචන කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක හික්මවන වෙන ක්‍රමයක් තියෙනවා. ලෝකේ මට ඕන හැටියට හදලා සැනසෙනවා කියන එක කවදාකවත් උනේ නැහැ. මගේ හිත සකස් කරගෙන සැනසීම කියන එක තමයි ධර්මයේ තුලින් දැනගන්න ඕනේ. මොනම තත්වයක් යටතේවක්වත් මාව පරිසන වෙන විදිහට මගේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඉතින් මේ ඇත්තට සම්පූර්ණයෙන් මුණ දෙන්න ඕනේ අපේ පින්නත් නැත්නම් අපිට කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත తත්වය. මේක තමයි අමාරුම දේ. මේක තමයි සිහිය තියාගන්නම බැරි දේ. මේ කට හරියට නිකන් මොකක් වගේද? පොලාපනින රබර් බෝලේ වගේ බිම වදිනකොට මුඩ යනවා වගේ එහා පැත්තෙන් වචනයක් කියනකොට මේක දෙකක් තුනක් පන්නන ගතියක් තියෙනවා. නේද? එහා පැත්තෙන් එක වචනයක් කියනකොට මේකෙන් දෙකක් තුනක් පන්න කියන ගතියක් තියෙනවා. අන්න එහෙම නැතුව අපේ බලාපොරොත්තුව මොකක්ද? යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේ බිය සම්පකම්පියෝ. ඉන්ද්‍රකීලයක් වගේ වෙන්න ඕනේ. මොනවාද? බාහිරෙන් හමන හුලකට හෙල්ලෙන්නේ නැති නේද? ඉන්ද්‍රකීලයක් වගේ ගම්මෝදර කොට තිබුණ ලොකු කණුවක් ඉන්ද්‍රකීලයක් කියන්නේ. හතර පැත්තෙන් එන හුලඟට හෙල්ලෙන්නේ නැහැ. ඒ වගේ ලෝකෙ කිසිම තැනකින් පරස වචනයක් කිව්වට මගේ හිත හෙල්ලෙන්නේ නැහැ. මම සාන්තවම ඉන්නවා. පුරුදු කරන්න. ඔලිම්පික් පදක්කමක් ගන්න පුරුදු කරනවට වැඩිය අමාරුයි. ඒක දක්ෂකමක්. ඒක මහා දක්ෂකමක්. මේක පුරුදු කළ යුතුමයි. ඇයි කියන්නේ? පරස වචන කියවෙන්නේ ලොකු දේශයකින්. මගේ මරණාසන්න අවස්ථාව වෙනකොට ඔය කියපු පරුස වචනයක් යන්තම් මට මතක් වුණොත්, ලේලි කිව්ව වචනයක් මතක් වුණොත්, නැන්දම්ම කිව්ව වචනයක් මතක් වුණොත්, මාමා කිව්ව වචනයක් මතක් වුණොත්, දෑනන්ඩි කිව්ව වචනයක් මතක් වුණොත්, හරි වචන කිව්වේ කවුරුවක්වත් නේද? විනාශය සිද්ධ වෙන්නේ මටයි. එහෙනම් අනුන්ගේ වචන වලට පරුස නොවි ජීවත් වෙන්න තමන් පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ සඳහා ක්‍රමානුකූලව ඉවසගෙන පුරුදු කරන්න ඕනේ ඒවා. නෑ මම මෙහෙම කරන්නෙම නෑ ටික දවසකින් පුරුදු වෙන්න පුළුවන්. එහි තියෙන ආදීනව හිතට වටහා දෙන්න ඕනේ. ඒවා මෙනෙහි කරන්න ඕනේ. ඒකෙන් වැළකීමේ තියෙන ආනිසංස කොච්චර සුවදායකව ජීවත් වෙන්න පුළුවන්ද? ඒ පරුස වචන කෙරෙහි ඇලීමක්. මොකද ඇලීම පරුස වචන කෙරෙහි? ඔය කියන්නේ මේ බලන්නකො. හවස හම්බෙනවනේ, හම්බෙනකන් තමයි ඉන්නේ. මට මේ ටික කියනකන් සැනසීමක් නැහැ. ඇලිලා ඉන්නේ අර ටික කියන්න. නේද? කියලා ඉවර වෙලා කියනවා. දැන් හරි. මට ওই ටික කියනකන් තමයි මං හිටියේ. දැන් නිකන් නිවන් දැක්කා වාගේ. නේද? අන්න එහෙම කියන නිවන් දැක්කා වාගේ කියනවා. ඒ මොකද මේ හිතට ඉඩ දීලා. පරස වචනේ ඇලීම් තියෙනවා. පරස වචනේ වෙන් වෙන්න බැරිකම් තියෙනවා. සම්පූර්ණයෙන්ම වෙන් වෙනවා කියන්නේ පටිවිරති කියන தත්ත්වය. ඉස්සෙල්ලා වෙන් වෙනවා පින්නත් නේ. වෙන් වෙලා දවසින් දවස පුරුදු පුහුණු කරනවා. කැඩෙනකොට නැවත අදිෂ්ඨාන කරගෙන මම පරස වචන කියන්නේ නැහැ කියලා හිතට දැඩිව ගන්නවා. මම මේ සංසාර වේගයට අහු වෙලා මේ වගේ කුණු අසාධාරණ ශරීරයක් මට හම්බෙලා. දුගඳ හමන අසාධාරණ ශරීරයක් මේක. ඇයි අසාධාරණ කියන්නේ? මම මොනතරම් සැලකුවත් මේ ශරීරය මට සලකන්නෙම නැහැ. මම මොනතරම් සුද්ධ කරත් මේ ශරීරය මට හිතුවක්කාර විදිහට මහා කුණු ගොඩක් එළියට දානවා හැම වෙලේම. ගඳ දේවල් එළියට දානවා. මම අකමැති වෙලාවවල මම නිදි කරනවා. මට හිද්දවනවා. මට එක ඉරියව්වක ඉන්න දෙන්නේ නැහැ. මට වතුර ඉල්ලුවොත් වතුරම දාන්න ඕනේ මේකට මම. කෑම ඉල්ලුවොත් කෑම දාන්න ඕනේ. දාපු කෑම එළියට දාන්න ඕන කිව්වොත් මොන තත්ත්වයක් යටතේ හරි ඒවා එළියට දාන්න ඕනේ ඒ වෙලාවෙම. නේද? එහෙම දිවාට අත් රිද්දවනවා, කකුල් රිද්දවනවා,
නේද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාහන රෝගෝ, ජීව රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කුච්චි රෝගෝ ඔය මොනවද නැත්තේ? මේක රෝගවලට රෝග ආකාරයක් මේ ශරීරය. මෙවැනි කුණු ශරීරයක්, මෙවැනි අසාධාරණ ශරීරයක්, මෙවැනි අපිරිසිදු ශරීරයක්, මෙවැනි පාරේ අරන් යන්න බැරි ශරීරයක් හම්බුනේ මගේ අතීත කර්ම වේගය නිසාවෙන්. මං හරියට දුක් විඳිනවා. මම මේ විඳින දුක් නැති කරගන්න නම් කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු ආදි වශයෙන් දුක් දැනෙන හැම වාරයකම මගේ බුදුරජාන් වහන්සේ මට දේශනා කරේ සංවර වෙන්න කියලායි. නේද? සංවර වෙන්න කියලායි. මගේ අසංවර භාවය, සංසාරගත අසංවර භාවයේ හිඳයි මාව මේ වගේ දුක් සහිත ජීවිතයක් මට හම්බුනේ. එහෙනම් මම පරුස වචන මාත්‍රයකට ඉඩක් තියන්නේ නැහැ කියලා සංවර වෙන්න ඕනේ. එහෙම කාලයක් සංවර වෙනකොට පින්නත්නි අපිට මේ හිතේ තියෙන ඕන් නැති වචන කියවෙන ගතියෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. මේකේ වැරදි භාවිතය කරන වාරයක් ගානේ වැරද්දට ඇදෙනවා වගේම නිවැරදිව භාවිතා කරන වාරයක් ගානේ නිවැරද්දටම ඇදෙනවා අපේ හිත. වැරදි කරන වාරයක් ගානේ වැරදි පැත්තට තියෙන බලය හිතේ වැඩි වෙනවා වගේම නිවැරදිව ජීවත් වෙන වාරයක් ගානේ නිවැරදි පැත්තට අපේ හිතේ තියෙන බලය වේගය වැඩි වෙනවා. එහෙනම් මේක පුරුදු කරන්න ඕනේ. මේ හිත පුරුදු කරන්න ඕනේ නිවැරදිව ජීවත් වෙලා. එතකොට නිසල්මනේම සාන්තවම නිශ්චලවම පරුස වචන මාත්‍රයක් කියවෙන්නේ නැති ස්වභාවයකට අපේ හිතපත් කරගන්න පුළුවන්. ඒකත් එක්ක අපිට මේ පටිවිරති කියන தත්වෙට අනාශ්‍රව වූ ආශ්‍රව රහිත වූ පුණ්‍යභාගී වූ தත්වයකට සම්මා වාචා කියන தත්වේ මාර්ගාංග වූ தත්වයකටම ගන්න පුළුවන්. එහෙම වැඩෙන්න ඕනේ කුසලය. එහෙම කුසලයේ වැඩෙන්න ඕනේ. කුසලයේ වර්ධනය වුණාම කුසලයට පෙරදිලා යනවා. අකුසලයට ඉඩ නැහැ. හිත අපිරිසුදු වෙන්නේ නැහැ. මේකින්ද දැඩි වීරයකින් කටයුතු කරන්න ඕනේ, සිහියකින් කටයුතු කරන්න ඕනේ. අනිත් අය ගැන හිතලා නෙමෙයි කවුරු ගැන හිතලාද? අපෝ මම මෛත්‍රියම කතා කරන්න ගියාම අනිත් අය මගේ ඔළුවටත් නගී. නැගපු දෙයින් මාරයා ඔළුවට නැගලා කොහොමද මගේ ඉන්නේ? එහෙම හිතන්න ඕන අනිත් අය ඔළුවට නගින එක හොඳයි. කවුද නැගලා ඉන්නේ? නේද? කෙලෙස් මාරයා ඔළුවට නැගලා ඉන්නේ. අන්න එයාව බස්සන්න නම් අනිත් අය ඕනෑ දෙයක් කියපු දෙයින් කරපු දෙයින් මම පරුස වචන වෙනුවට මොනවද කතා කරන්න ඕනේ? පරුස වචන කියන්නේ අනිත් අයගේ සිත් සිදවන වචන. එහෙනම් අනිත් අයගේ සිත් සනසන වචන. යා වාචා නේලා කන්නසුකා පේමනීයා හදයංගමා බහුජනකාන්තා බහුජනමනාපා බලන්නකො නිධානවතින් ඒ සම්ප්‍රප්පලාපා නැතු අනිත් පැත්තට බහුජනකාන්තා බහුජනමනාපා හැම වෙලෙම ප්‍රේමනීය වූ හදයංගම වූ කෙනෙකුට කතා කරන අපි කියන්නේ අහලා තියෙනව නේද? අපේ අහලත් එක්ක කතා කරන්නකො බලන්න. බඩ පිරුණා වාගේ කතා කරපුවා කියන්නේ. කතා කරොත් ඇති කියලා කියන්නේ. ඇයි මට බැරි අනිත් අයගේ හිත සනසවන කෙනෙක් බවට පත් වෙන්න? නේද? ඇයි මට බැරි එහෙම කෙනෙක් බවට පත් වෙන්න කියලා හැම වෙලෙම මට කවුරු හරි මොන නරක කරත් මම සාන්තවම ඉන්නවා කියලා අදිෂ්ඨාන කරගන්න ඕනේ. මොන නරක දේ මට කරත් මම සාන්තව ඉන්නවා කියලා. හරි. ලේසිද? නැහැ ලේසි නැහැ. ඊළඟට ආකායක තියෙන පුරුද්දක් තමයි මේ නිවසේදීම අතහරින්න ඕන දේවල් මේ කියන්නේ. මේ මට හරියට මෙන්න මේ වචනේ ඇහිලා තියෙනවා. ඇත්ත කතා කරන්න එපා. මම මේ කේලමක් කියනව නෙවෙයි. කේලමක් කියනවා නෙවෙයි කිය මොකද්ද කියන්නේ? කේලමම කියනවා අපූර්වට. නේද? අපි අපේ හිතට වංචා කරගෙන හරියන්නේ නැහැ. ඔය වචනේ අතාරින්න දැන් ඉතින්. මම මේ කේලමක් කියනවා නෙවෙයි කියන වචනේ අතාරින්න. හරිද? තවත් කෙනෙක්ගේ මාත්‍රීය බිඳීමක් ඇති නොවන විදිහට අපි අපේ ජීවිතය ගෙවන්න ලෑස්ති කරගන්න ඕනේ. ඒක හරි අමාරුයි. ඒක ගොඩාක් අමාරුයි. ඇතුලෙන්ම හැඟීමක් තියෙන්න ඕනේ. දෙන්නෙක් අතර බිඳීමක් ඇති නොවේවා. ඇතුලෙන්ම අදහසක් තියෙන්න ඕනේ. අනේ හැම කෙනෙක්ම සමගියෙන් ඉන්න ඕනේ. පොඩ්ඩක් මොහොතක් හිතන්න. මම ගොඩාක් විශ්වාස කරන් ඉන්න කෙනෙක් ගැන කවුරු හරි මට නරක ඒවා ටිකක් කිව්වා කියන්නකො. කියලා ගියේ එක්කෙනා ගියා. මගේ පැත්ත කොහොමද? මම රත් වෙනවා, මාව දැවෙනවා, මාව පිච්චෙනවා නේද? ඊට පස්සේ අනුම්පද කියවනවා,
ලොකු කාලයක් යනකම් ප්‍රශ්න එනවා. එහෙනම් මම කැමතිද මගේ හිතවත් අය මගෙන් විඳිනවට? ඒ වගේ අපේ ළඟ ලොකු ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ. දෙන්නෙක් අතර බිඳීමක් ඇති නොවේවා. හැම වෙලේම ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ. බිඳිලා ඉන්න අය සමගි වෙන්න කටයුතු කරන්න ඕනේ කියලා. සමගි වෙච්ච අයගේ සමගිය තහවුරු වෙනවා දැකලා අපේ හිත සතුටෙන් උද්දාමයටපත් වෙන්න ඕනේ. සතුටු වෙන්න ඕනේ ඒකේ. අන්න ඒ වගේ මහා ගුණවන්ත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. යහපත් වචනේ භාවිතා කරන අය එහෙමයි. අනිත් අය සමගි වෙන වචනම අනිත් අයගේ සමාධිය පිළිබඳ Tamanට කැමැත්තක් තියෙන්න ඕනේ. අනිත් අයගේ සමගිය පිළිබඳ තමන්ගේ හිතේ ලොකු තල්ලුවක් තියෙන්න ඕනේ. අනිත් අයගේ සමගිය ඇති කරවන්න ඕනේ කියලා. සමග්ග රාමෝ සමග්ග රතෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒකයි සමගිය පිළිබඳ අනිත් අයගේ සමගියට වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ. කතා කරන හැම වචනයක්ම අනිත් අයගේ සමගියට හේතු වෙන්න ඕනේ. ඒ කට්ටිය මගේ නරකය. අපේ ලේවි හොඳ නැහැ. අපේ නැන්දා හොඳ නැහැ. ඉන්නවකෝ මම කියන්නම් හිමින් සැරේ කියලා යටින්ම නේද? අර සමගිය නැති වෙන විදිහට අම්මගේ පුතාගේ සමගිය නැති වෙන විදිහට හෝ ස්වාමියාගේ භාර්යාවගේ සමගිය නැති වෙන විදිහට යටින් යන වැඩපිළිවෙලක් Taman අතින් සිද්ධ වෙනවා නම් නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්නේ නැහැ කියන නීතියක් නෙවෙයි නේද? නිවනට අවශ්‍ය කරන සිතුවිලි Tamanගේ පැත්තෙන් පහළ වෙන්නේ නැහැ. හැමදේම අතහැරෙන්න ඕනේ. අන් අයගේ යහපත දැකලා සතුට වෙන හිතක් හැදෙන්න ඕනේ. එතකොට තමයි කවදා හරි දවසක මේ එක එක්කෙනා බිඳෝලා ලබන සතුට වගේ නෙවෙයි පින්නත්නි. එක එක්කෙනා බිඳෝලා ඇති කරගන්න සතුට වගේ නෙවෙයි. ලෝකයේ අතහැරෙනකොට තමන්ගේ సంతාණයෙන් දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ මහා සන්තෝෂයක් ඇති වෙනවා. අන්න එවැනි උතුම් සන්තෝෂයක් ඇති කර ගැනීමට තීර්ථංගත ආදී තැන්වලටපත් වෙන්නේ නැතුව මං සතර අපායේ මිදුණා කියලා දරුණොත් මොනතරම්නම් සතුටක්ද? බුද්ධ ශාසනයෙන් තමන් උරුම කරගත හැකි තත්ත්වයකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා දැනගෙන ආනිසංස මෙනෙහි කරමින් තමන්ගේ හිත හැම වෙලේම කේලම් වලින් සම්පූර්ණයෙන් මුදවා ගන්න කටයුතු කරන්න ඕනේ. මේ හිත හරියට අකුසලයට බරයි. ඊළඟට මිත්‍යා වාචාවල ඊළඟ කාරණා අපි මේවා පසුවත් නැවත සාකච්ඡා කරනවා අවශ්‍ය තැන්වලදී. නමුත් දැනට අපි දැනගෙන තියාගන්න ඕනේ ඊළඟ කාරණාව තමයි අමාරුම දේ සම්ප්‍රප්පලාපාවෙන් වැළකෙන්න අඩුම ධර්මය. සම්ප්‍රප්පලාවට පුදුම ඇලීමක් තියෙනවා. කවදා හරි දවසක එකෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕනේ. එකතු වුණාම 3 දෙනා 4 දෙනා 5 දෙනා 6 දෙනා මොකද වැඩි? කොහේ ඉන්නවාද මොනවා කරනවාද දන්නේ නැහැ. එක්කෙනෙක් එකක් කියනකොට අනිත් එක්කෙනා කට උල් කරගෙන හදාගෙන ඉන්නේ. ඉවර වෙන්නත් ඉස්සෙල්ලා ඊළඟ එක පටන් ගන්නවා. නේද? වටේට ඉඳ ගන්නවා. ඉතින් කතාව අහවලා මෙහෙමයි දාන්නවද හැඩ දාලා තව තේ ටිකුත් ළඟින් තියාගෙන නේද? මේ හැම වෙලාවකම මොනවද සම්ප්‍රප්පලාපාවෙන් වෙන්නේ? අපි මේ ලෝකෙට ඇලීමයි. ඒක තේරුම කතා කරන්න එපා කියන එකද? හැම නිමේෂයකම සිහිය වර්ධනය කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න අපි ඉදිරියේදී අපි මේවා සාකච්ඡා කරනවා මම කියලා කිව්වා. ඇයි මේවා එහෙම කරන්න ඕනේ කියලා? දැනට මේ මාර්ගාංගය සකස් කර ගැනීම සඳහා කෙටි විස්තරයක් විතරයි. හරිද? පින්වත්නි, සිහිය, නුවණ, වීරිය, ඉවසීම, අදිෂ්ඨානය වැනි ගුණාංග වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන්න අපිට හැම නිමේෂයකම මේ සම්ප්‍රප්පලාපාව අතහරින්න සිහියෙන් ඉන්න ඕනේ. හරිද? මේක හැම වෙලේම කෙලෙස් වැඩෙන දෙයක්. හැම නිමේෂයකම හිස් වචන වලින් කෙලෙස් වැඩෙනවා. ලැබිච්ච ජීවිතේ වටින ජීවිතයක් කියලා අපි දැනගන්න ඕනේ. මේ වටින ජීවිතයේ එක විනාඩියක්වත් අහක යන්නේ නැති එකක් වෙන්න ඕනේ. කතා කරන්න ඕනේ අපි. මොනවද? කාලවාදී ඒ වෙලාවේ කතා කරන්න සුදුසු දෙයක්. භූතවාදී සත්‍යයක්ම කතා කරන්න ඕනේ. කාලවාදී, භූතවාදී, අත්වාදී, ධම්මවාදී, විනයවාදී මේ විදිහට කතා කරන්න ඕන දේවල් තියෙනවා. අපි කියනවා එයත් එක්ක කතා කරපු දේ මගේ හිත ඇතුළටම දැනුණා. නිධානවතින් වෙනත් කෙනෙකුගේ හිතේ නිධානයක් තැන්පත් කරගන්නවා වාගේ වචන අපේ කටෙන් පිට වෙන්න ඕනේ. හරි වටින දෙයක් කිව්වේ අපේ මගේ ජීවිතේටම වටිනවා ඒ වචනේ කියලා අනිත් අය කියන්න ඕනේ. එහෙම නැත්නම් එහා පැත්තේ කෙනා අන්න විවාහ වුණා දන්නවද ඒ කෙනාගේ
ඒ මහත්තයාගේ තොරතුරු දන්නවාද? එයා මෙහෙම කෙනෙක්, මෙයා මෙහෙම කෙනෙක්, අරහෙන් පැන්නෝ, මෙහෙම පැන්නෝ බලන්න එපා නේද? සිල් දවසේ බණ මඩුවත් මොකද නිකන් සමහර වෙලාවට නේද? අපේ සිල් දවසේ බණ මඩුවත් වෙලාවකට ඕපදූප ගුහාවක් වාගේ. ඒකින්ද ඒවා ගැන දැඩි අදහසක් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට නිග්‍රහ නොවන විදිහට අපි හැම වෙලේම ජීවත් වෙන්න ඕනේ. ඒකින්ද නිධානයක් තැම්පත් කරා වාගේ අපිට පුළුවන්කමක් තියෙන්න ඕන අනිත් අයගේ හිතවල නිධානයක් තැම්පත් කරා වාගේ වචන කතා කරන්න. ඒ සඳහා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ පළමුවෙන්ම. ඒක ටික සම්ප්‍රප්පලාප වලින් අයින් වෙනකොට අපිට මේ ලෝකය අතහැරෙනවා. අනුන්ගේ විස්තර දැනගැනීමේ ආසාව සංසාර ජීවිතයේ තියෙන එකක්. අනුන්ගේ පැත්තට අනුන්ගේ පවුලේ විස්තර දැනගැනීමේ ආසාව කොච්චරද කියනවනම් දැන් ඒකට අලුත් උපක්‍රමයකුත් හදාගෙන. මොකද්ද? පවුලක විස්තරයක් රූපවාහිනියෙන් අපේ ගෙදරට එනවා. අපිත් ඉතින් හොඳට කට අරගෙන ඒක දිහා බලාගෙන තව චුට්ටකින් මොනවා වෙයිද කියලා බොරුවක් දිහා බලාගෙන ඉන්නවා. පැය ගණන් ওই ටෙලි නාට්‍ය දිහා බලාගෙන ඉන්නවා. කුමන ප්‍රයෝජනයක්ද? නේද? මොනවද බලන්නේ? අනුන්ගේ පවුලක විස්තරයක්ද නැද්ද? ඒකත් ඇත්තටම තියෙන එකක් නෙවෙයි රංගපාප එකක්. ලැජ්ජාවෙම බෑ. නේද? මේ අතහැර ගන්න බැරුව තියෙන දේවල්. ඉතින් නිවන් දකින්න ඕන නම් ඔන්න ඔය කෝලම් ටික අතාරින්න දැම්මම පටන් ගමු. එහෙම නැත්නම් අපිට මේ කෙලෙස් වලින් අත මිදෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඊටා ප්‍රායෝගිකව අතහරින්න පුළුවන් දේවල් වගේක් තියෙනවා. මේ ධර්මදේශනා මාලාව අපි සංවිධානය කරගත්තේ මේ ගෞරවනීය ආයතනය බෞද්ධ මාධ්‍ය ජාලය ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු හැම කෙනාගේම අවශ්‍යතාවය ඇති වෙලා තියෙන්නේ ප්‍රායෝගික තලයක ඊටා ප්‍රායෝගිකව ජීවිතයේ ගෙවද්දී නිවසේ ඉද්දී වැඩ කරද්දී ආර්ය අෂ්ටාංග මාර්ගය උපදවා ගැනීම සඳහා කළ යුතු දේවල් සාකච්ඡා කරන්න. ඒකයි නිවන් මාර්ග කියලා මේකට යොදාගත්තේ. නිවන් මාර්ග ආරම්භ වෙන්නේ පැවිදි වෙලා ගිහි ජීවිතය අතහැරලා යන දවසේ නෙවෙයි. නිවන් මාර්ග ආරම්භ වෙන්නේ තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට ධර්ම එකතු කරගෙන ධර්මානුකූල හිතක් ඇති කරගන්න හැම නිමේෂයකම සංවර වෙන්න පටන් ගන්නකොටයි නිවන් මාර්ග ආරම්භ වෙන්නේ. ඒකද නිවන් දකින්න සූදානම් වෙන අය තමන්ගේ වචනය සංවර කරගන්න ওই විදිහට කටයුතු කරන්න ඕනේ. සම්ප්‍රප්පලාපාවලට තියෙන ඇලීම පවා අයින් වෙන්න නම් ආරති විරති පටවිරති කියන தත්ත්වයටපත් වෙන්න නම් අර පැත්තේ ඕනේ තරම් සම්ප්‍රප්පලාපා කියනකොට දෙමළෙන් කතා කරන කට්ටිය කතා කරොත් එහෙම මොකුත් තේරෙන්නේ නැහනේ. ආන්න ඒ වගේ ඌවනාවක් නැහනේ. අන්න ඒ වගේ ඒ පැත්තට කිසිම ඇලීමක් තමන්ගේ හිතේ නැහැ. ඒ පැත්තෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා යහපත් දේවල්ම කතා කරන මට්ටමට තමන්ගේ හිත ඉල්ලන්නේ නැහැ. සම්ප්‍රප්පලාපා හිස් වචන ඉල්ලන්නේ නැති තත්ත්වයකටපත් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ தත්ත්වයට හිත පුරුදු කරගත්තොත් අපිට නිවන් දකින්න මේ පැත්තෙන් පොඩි තල්ලුවක් හම්බ වෙනවා. මේ පැත්තෙන් මාර්ග සමාධිය ඇති කරගන්න, චිත්ත සමාධිය ඇති කරගන්න තල්ලුවක් ඇති වෙනවා. හුඟක් දෙනා කියනවා මට සමාධිය නැහැ කියලා. වැඩියෙන්ම සමාධිය නැත්තේ මොකද? කටේ තියෙන අසංවරකම ටක 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 ගාලා මේ කොච්චරවත් කියනවා සමහර වැඩේ මේක කියනවා මොනවා කියනවද දන්නේ නේද? අවශ්‍ය දේ විතරක් කියලා බොහොම නිස්සද්ද ගැඹුරු ජීවිතයක්. කවදා හරි දවසක අපිට මේ කය තුලට මේ හිත බස්ස ගන්න ඕනේ. කය අවබෝධ කරගන්න ඕනේ. වේදනාව තුලට මේ හිත නංවා ගන්න ඕනේ. සිත තුලට සිතෙන් දකින්න පුළුවන් තත්ත්වයට තමන්පත් වෙන්න ඕනේ. ඒකට හිත නිශ්චල කරගන්න ඕනේ. හිතේ නැගෙන ධර්මතාවයන් වල යථාභූත ස්වરૂපය තමන් දකින්න හිත ඒකාග්‍ර කරගන්න ඕනේ. ආන්ගේ ඒකාග්‍ර කරගන්න නිශ්චල කරගන්න මේ වචනේ සංවරුනේ නැත්තම් පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකද හිතේ බල ශක්තිය වර්ධනය කරගන්න තමන්ට පාවිච්චි කරන වචනේ පාලනය කරගැනීමෙන් හොඳටම පුළුවන්කම තියෙනවා. හිත සම්පූර්ණයෙන් කෙලෙස් වලින් අයින් කරගන්න අවශ්‍ය කරන බලවේගයක් බවට තමන්ට තමන්ව පාලනය කරගන්න අවශ්‍ය කරන බලවේගයක් ඇති කරගන්න පුළුවන් වචනේ පාවිච්චි කිරීමෙන්. ඒ ගැන තවත් ඉදිරියේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් හෙට උදෑසන සම්මා කම්මන්ත කියන අංගය ප්‍රායෝගිකව අපි අපේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් අද දවසට નિયમિત ධර්ම දේශනාව මෙතකින් නිමා කරනවා. හැම දිනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් මේ දායකත්වයේ දරපු ඇත්තන් තමන්ගේ බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේ පහදම් කරලා
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මමත් අහලා අනිත් අයටත් අහන්න සලස්සන්න ඕනේ කියලා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරා. ඒ ඇත්තන් ගේ අනුග්‍රහයෙන් ලැබිච්ච ඒ අනුග්‍රහය හේතුවෙන් යම් කිසි කෙනෙක් යම් ධර්මයක් හඳුනාගෙන තේරුම් අරගෙන ජීවිතයට එකතු කරගන්න වාරයක් ගානේ මේ ඇත්තන්ට බොහෝ පින් රැස් වෙනවා. පින් උල්පතක් වාගේ වෙනවා. පින් හැමදෙනාටම ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙච්ච මේ දායකත්වය ලැබුව ඇත්තන්ට ඒ උතුම් ධර්ම දානයේ හේතුවෙන් උතුම් නිවනින් සැනසෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අධිෂ්ඨානයේ වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.